ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තයනේ උන්වහන්සේගේ වචනය එක්ක මේ ගමන යන්නට අපි මේ දවස්වල මේ ඇවිල්ලා මගේ ආදර ප්‍රමාන්තනේ ශුද්ධාත්මයන් වහන්සේට අවදි වෙන්න ශුද්ධාත්මයන් වහන්සේගේ අත්දැකීම ලබන්න පෙන්තකොස්ත මංගල්‍යයට පෙන්ටිකොස් වලට ලෑස්ති වෙන කාලය. එතකොට ඒ දවසේ වචනයත් එක්ක දවසින් දවස ඒ වචනය ඔබව මාව ශුද්ධාත්ම ආගමනයට ඇත්තටම නුවානය කියන එක නොවිනා කියන එක එන්නේ ශුද්ධාත්ම මංගල්‍යයට අහස් නැග්ග මංගල්‍යයත් එක්ක තියෙන දවස් 9ට තමයි නොවිනා කියලා කියන්නේ. ඒකත් එක තමයි අනිත් හැම නුවානයක්ම ආරම්භ වෙන්නේ මගේ ප්‍රමාන්තයේදී. එතකොට මේ කාලය මේ දවස් 50 ස්වාමින් වහන්සේ ඔබව මාව ගැඹුරින් සූදානම් කරගෙන යනවා ශුද්ධාත්මයන් වහන්සේව ලබන අත්දැකීමට. ඉතින් එතනදී මගේ ආදර ප්‍රමාන්තයනේ උන්වහන්සේගේ ඒ කියන්නේ ශුද්ධාත්මයන්ව ලබනවා කියන අත්දැකීම. දැන් ඔබ කියවගෙන යද්දී මේ ඉරිදා සහ අනිත් ඉස්සෙල්ලා ඉරිදා කියවගෙන යද්දී උත්ථානයත් එක්ක ඔබ දකිනවා අපි දකින දෙයක් තමයි මගේ ප්‍රමාන්තයනේ ස්වාමින් වහන්සේ දර්ශනය වුණාට උන්වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වුණාට ගෝලයන්ගේ දුබල ස්වභාවයක් තියෙනවා උත්ථානයත් එක්ක සම්බන්ධ වෙන්න බැරි. ජේසු නිරන්තරයෙන්ම දර්ශනය වෙවි කියනවා මම උත්ථාන වෙච්ච ස්වාමින් වහන්සේ මේ මමමයි කියලා. දැන් වචනේ බලන්න ලූක් ජෝන්තුමාගේ 20 වෙනි 21 වෙනි පරිච්ඡේදයේ මෙන්න මේ විදිහට දැන් පේදුරුතුමා අපේ පාප් වහන්සේ මුල්ව පාප් වහන්සේ කතා කළ කියන වචනේ 21 වෙනි පරිච්ඡේදයේ මුල සිට අපි හැමෝම කියමු. ඉන්පසු ජේසුස් වහන්සේ තිබෙරියස් නම් මුහුද ළඟදී ශ්‍රාවකයන්ට නැවත දර්ශන උසේක. උන්වහන්සේ දර්ශනය වූයේ මේ අයුරින්. කොහමද? සිමොන් පේදුරු නිවුන් දරුවා නම් තෝමස්ද ගලිලේ කානාහි නතානියල්ද සෙබදිගේ පුත්‍රයෝ දෙදෙනෙක්ද එක්ව සිටියෝය. සිමොන් පේදුරු මම මසුන් අල්ලන්න යමි ඔවුන්ට කිය. දැන් පේදුරුතුමා කියනවා මම ආයි යනවා මාළු අල්ලන්න. ඒ කියන්නේ වැඩක් දැන් ජේසු මේ වෙනකොට දර්ශන වෙලා ඉවරයි. දර්ශන වෙලා එයාට කතා කරලා මේ මමයි කියලා තුවාල පෙන්නලා ප්‍රීති වෙලා ඉවරයි. හැබැයි එයා ආයි කියනවා එයා කතා කරලා කියනවා මම යනවා මාළු අල්ලන්න මට වැඩක් නැහැ. මම යනවා මගේ පරණ තැනට පරණ ස්වභාවයට. මගේ ආදර ප්‍රේමන්තයනේ මේක ඔබගේ මගේ ජීවිතයේ විදිය. මේක ඔබගේ මගේ ජීවිතයේ ස්වභාවය. ඒකයි 2 පේදුරු 2:20 කියන්නේ 2 පේදුරු 2:22 කතා කරලා කියනවා බල්ලා වමනයට යනවා වගේ හැරියයි සේදු පසුත් ඊරි මඩ වගුරේ පෙරළෙයි යන මේ ප්‍රස්තාව පිරුල. ඒ කියන්නේ බල්ලා වමනයට යනවා වගේ අර පරණ අතහැරපු දෙයට ආයි යනවා. හේතුව පස්සෙත් ඊරි ආයි තෙතන්ට යනවා. ඒ කියන්නේ ජේසු ඔබ මාව ගොඩ අරගෙන තියෙන තැනින් ආයි පරණ ස්වභාවයකට. ඒ කියන්නේ ජේසු දැක්කා මෙයාලා තුල දුබලකමක්. ඒ කියන්නේ කරගන්න බැරි දෙයක්. ඒක උන්වහන්සේ කතා කළා කියන්නේ ලූක් තමාගේ 24 වෙනි පරිච්ඡේදයේ 49 වෙනි වගන්තියේ. උන්වහන්සේ කියනවා උන්වහන්සේ දන්නවා තාම ඒගොල්ලෝ ඒ කනෙක්ෂන් එකේ නැහැ. අත්ත මිදිවැලට සම්බන්ධ වෙනවා වගේ සම්බන්ධ වෙන්නේ නැතුව පළ දරන්න විදියක් නැහැ. පළ කියලා කියද්දී ප්‍රේමය, ඉවසීම, කරුණාව, ආත්ම දමනය, මුරුදුකම ගලාති 5:22 අපි දකිනවා. ගලාති 5:22. මගේ ආදර වෙමන්තනි මේ පළ දරන අත්දැකීම නැහැ. ඒක ලුක්තුමා 24:49 කතා කරලා කියන්නේ. ලුක්තුමාගේ 24:49 වෙනි වගන්තියේ කතා කරලා කියනවා. බලන්න මම වගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව ඔබ වෙත ගෙනෙමි. එහෙත් ඉහලින් වල බලපරාක්‍රමයෙන් ඔබ සැම සන්නද්ධ කරන ලබන තුරු නගරයෙහි නැවතී සිටින්නයි වදාළසේක. You stay in Jerusalem until you receive the power from above. Because you cannot do anything without that power.
කොහොමද ඉන්න කියන්නේ? කොහොමද ඉන්න කියන්නේ? මේ අපි ජෙරුසලමේ ඉන්න කාලයක් ශුද්ධාත්මයන්ව ලබනකම් ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය බලන්න. Acts of the Apostles chapter 1 verse 4. උන්වහන්සේ ඔවුන් සමග ආහාර වළඳමින් සිටියදී ඔවුන් අමතා ඔබ ජෙරුසලමෙන් ඉවත්ව නොගොස් මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න. You wait in expectation. බලාගෙන ඉන්න හරි ඔබ දුබලයි දුර්වලයි කාලකන්ණි හැබැයි බලාගෙන ඉන්න. Wait in expectation. බලාපොරොත්තුවෙන් ඉන්න. ස්වාමීන් වහන්සේගේ පොරොන්දුව ඉෂ්ට වෙනවාමයි මගේ ප්‍රමාතයනේ. ප්‍රශ්න තියෙන අපිට ඉන්න බෑ. අපිට ඉන්න තේරෙන්නේ නැහැ. අපිට ඕනේ ඉක්මනට උත්තර පට් ගාලා ඉක්මනට උත්තර ඕනේ අපිට ඉන්න බෑ. උන්වහන්සේ මේ දවස්වල කතා කරගෙන යන වචනය ජෝම්තුමාගේ 6 වෙනි පරිච්ඡේදය. මගේ ආදරේ මන්දින ජෝම්තුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ අපි දකින්නේ ඒ යුකරිස්ටික් එපිසෝඩ් එක. ජෝම්තුමා සප්‍රසාද වහන්සේ ගැන කතා කරගෙන මේ ඩේලි රීඩින් එකේ තියෙන්නේ අද සෙනසුරාදා වචනය. එතනට එන්නේ කොහමද? උන්වහන්සේ බලන්න ජෝම් 6 උන්වහන්සේ කතා කළා කියනවා මහා සමූහයක් තමන් වෙතට එනවා කියලා දකිද්දී පස්වෙනි වගන්තිය ජේසුස් වහන්සේ ඔසවා බැලූ කල තමන් ළඟට මහා සමූහයක් එනු දැක ඔවුන් හැම දෙනාටම කන්නට තීමට අපි කොතැනින් රොටි මිලේට ගනිමුදැයි පිලිප්ගෙන් ඇසුසේක. 5000ක් විතර පිරිමි ඇද්දි පිලිප්ගෙන් අහනවා අපි මොකද කරන්න කියලා. He's testing Philip. පිලිප් පරීක්ෂා කරනවා. මොකද වචනේ කතා කරලා කියනවා බලන්න මන්ද තමන් කරන්න යන්නේ කුමක්දයි උන්වහන්සේම දැන සිටි බැවිනි. මෙසේ උන්වහන්සේ මෙසේ වදාලේ ඔහු පරීක්ෂා කරන පිණිස මන්ද තමන් කරන්න යන්නේ කුමක්දයි උන්වහන්සේ දැන සිටි බැවිනි. මගේ ආදර ප්‍රේමන්තේනි එතන පිලිප්ප ටෙස්ට් කරනවා මොකක්ද කරන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒකට උත්තර දෙන්න කොහොමද කියලා ස්වාමින් වහන්සේ පිලිප්ගෙන් අහනවා. හැබැයි ජේසුස් දන්නා මොකද්ද කරන්න යන්නේ කියලා. Exactly දන්නවා. මගේ ආදර ප්‍රේමන්තේනි ඒ දන්න තැන ජේසුස් එයාව ටෙස්ට් කරලා බලනවා. පිලිප් ඊට පස්සේ ඔළුව කඩාගෙන කල්පනා කරනවා රිදී කාසි 200ක්වත් මදි. මොකද කරන්නේ? ඔළුව කඩාගෙන කල්පනා කරද්දී එතන පුංචි ළමෙක් ඉන්නවා. කැම්ප් පෙට්ටියේ අම්මා දාපු මාළු කූරි දෙන්නයි රොටි 5ක් තියාගෙන පුංචි ළමෙක්. එයා ඇවිල්ලා ඇන්ඩ්‍රු අංකල්ට තට්ටු කරලා කියන්නේ නැති අංකල් මේ අම්මා දුන්නා. Mama gave me this, my lunch box. Seemingly there's a problem with food, no? So I can give him what I have. මට දෙන්න පුළුවන් මට තියෙන දේ. අංකල් ඇන්ඩ්‍රු කියලා විභාගෙ ලියයිද දන්නේ නැහැ ඊට පස්සේ. ඒ වගේ දේවල් වෙලා තියෙනවා අපිට. මම පාද නමස්කාරයේ දේශනා කරද්දී පොඩි ග්‍රේඩ් 1 2 නර්සරි ළමයින්ට දේශනා කරනවා. පැයක් දෙකක් සමාර වෙලාවට පාද නමස්කාරය කරද්දී මං කිව්වා සීමොන් මාමා ජේසු කුරුසේ යනකොට ඩොම්මා වුණා. ඩොම්මා වෙලා සීමොන් මාමා ඇවිල්ලා උදව් කරා. වෙරෝනිකා නැන්ද ඇවිල්ලා මුණ පී දැම්මා. හොඳට අහගෙන ඉඳලා ඊට පස්සේ ටීචර් එනවා පවුදා මම පාද මොනවද කරලා ගියේ? මොකක්ද වෙලා තියෙන්නේ? නෑ ඒ කියන්නේ ඕරල් එක්සෑම් දෙක වසරට ඕ ලෙවල් එක්සෑම්. ඊට පස්සේ පාද නමස්කාරයේ හමුණු චරිත කවුද කියද්දි සීමොන් මාමා වෙරෝනිකා නැන්දා කියලා ලියලා. තිරුණාද කෙනෙක්. මගේ ආදර ප්‍රේමන්තේ. දැන් මම කතා කරන්නේ ඒ භාෂාව. ඇන්ඩ්‍රු ඒ වෙනකොට සුද්ධ වු නෙමෙයිනේ. සෙන්ට් ඇන්ඩ්‍රු නෙමෙයි අංකල් ඇන්ඩ්‍රු. තිරුණාද කෙනෙක්. ඉතින් මේ පොඩි එකා ඇවිල්ලා ඇදලා කියන්නේ අංකල් මේ අපේ අම්මා දුන්නු. දැන් ජේසුස් පිලිප්ට කතා කරලා කියද්දි මොකක්ද කරන්න කියලා උන්වහන්සේ දන්නවා කියද්දි ඒ අම්මා ඒ පොඩි එකාට දීපු කෑම් පෙට්ටිය ඒකේ තියෙන රොටි මාළු ජේසුස් දන්නවා මේ පොඩි එකා අරගෙන එනවා කියලා. ජේසුස් ඒක අරගෙන ආශිර්වාද කරා. ඒ අතේ තියෙන දේ එයාගේ අතේ තියෙන දේ ජේසුස්ගේ අතට අරගෙන ආශිර්වාද කරන්නේ. මගේ ආදර ප්‍රේමන්තේනේ ඔබගේ මගේ ජීවිතයේ අතේ තියෙන දේ ජේසුස්ගේ අතට තියෙන රාත්‍රිය. හැබැයි ඒක පෙරලෙන්න ඒක උන්වහන්සේගේ දේ වෙන්න ටික වෙලාවක් යනවා.
උන්වහන්සේ එකපාර උන්වහන්සේ ඕන විතර උත්තර දෙන්නේ නැහැ. උන්වහන්සේට ආදරේ ආයට ජෝම්තුමාගේ 11 වෙනි පරිච්ඡේදය බලන්න. ජෝම්තුමා 5 වෙනි වගන්තියේ ලාසරස් අසනීපයි කියලා ජේසුට ටෙලිග්‍රෑම් එකක් එවද්දී ඒ ටෙලිග්‍රෑම් එකේ තියෙනවා ලාසරස් අසනීපයි කියලා. දැන් එයාගේ යාළුවා ජේසුගේ උන්වහන්සේගේ යාළුවා. ජේසුස් වහන්සේ මාර්තාටද ඇගේ සොහොයුරියටද ලාසරස්ටද ප්‍රේම කළසේක. එහෙත් ඔහු අසනීපෙන් සිටින බව උන්වහන්සේට සැලවූ පසු තමන් සිටි ස්ථානයෙම දෙදිනක් නතර වී සිටිසේක. ඕන කමින් යන්නේ. මැරෙනකම්ම ඉන්නවා. ඒ ජේසු ආදරය කරන විදිහ. උන්වහන්සේ ආදරය කරන අයට උන්වහන්සේ ට්‍රීට් කරන විදියක් තියෙනවා. ඒක අපි හීබ්‍රු පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය දකින්නේ. හීබ්‍රු 12:5 දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් දිරිගන්වන මේ වචන අමතක නොකරලහුවද? මගේ පුත්‍රය සමිදානන් වහන්සේගේ හික්මවීම සුළු කොට නිසිතන්න. උන්වහන්සේ තරවටු කරන කල මලානික නොවන්න. මන්ද සමිදානන් වහන්සේට ප්‍රේම කරන අය උන්වහන්සේ හික්මවනසේක. පුත්‍රයන් මෙන් හික්මවන් තමන් වහන්සේ පිළිගන්න අයට උන්වහන්සේ දඬුවම් කරනසේක. ඔබගේ හික්මවීම පිණිස ඒ දඬුවම ඉවසන්න. දෙවියන් වහන්සේ ඔබ ගැන පුත්‍රයන්ට මෙන් ක්‍රියා කරනසේක. තම පුත්‍රයාට දඬුවම් නොකරන පියෙක් ඇද්ද? Praise the Lord. Praise the Lord. Praise the Lord. මගේ ආදර ප්‍රේමවන්තයනි, ඒ නිසා උන්වහන්සේ ඔබව මාව ජර්නි එක කරගෙන යන්න ඉන්න වෙනවා. ශුද්ධාත්මය ලබනකම් ඉවසිල්ලෙන් ඉන්න වෙනවා. තරහගෙන ඉන්න වෙනවා. එකයි සේනාකුළුවේ අම්මත් එක්ක මේ ගනුදෙනුව හරි වැදගත් වෙන්නේ. That's exactly why we have to stay with our mama, Mother Mary. That's the problem with all the fundamental groups. මුලධර්මවාදී සභාවන් එක ප්‍රශ්න එකයි. අම්මව අහක් කරන දෙයක්. හැබැයි සේනාකුළුවේ අපි දන්නවා ඒ ශුද්ධාත්ම බලය ලොකුවට ශුද්ධාත්මයන් ගැන කතා කරනවා අම්මව අමතක කරලා. ඒ ශුද්ධාත්මය ලැබෙන්නේ අම්මත් එක්ක ඉන්න තැන. ලුක්තුමාගේ පළවෙනි පරිච්ඡේදයේ 45 වෙනි වගන්තියේ අම්මාගේ අත්දැකීම බලන්න. අම්මා ගැන කියන වචනය. මං කියවම් පස්සේ කියන්නේ සමිදානන් වහන්සේගේ හැමෝම කියන්නේ සමිදානන් වහන්සේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේම යයි විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තයයි කීවාය. මගේ ආදර ප්‍රේමවන්තයනි, ස්වාමීන් වහන්සේගේ නාමයෙන් දුන්නු පොරොන්දුව ඉටු වෙනවාමයි කියලා හිටපු ඇය. She will teach us to wait. අය ඔබට මට කියා දෙනවා ඉන්න. එකයි සප්‍රසාදික ජීවිතයේ ජර්නි එකේ විදිහ. මම ආදර ප්‍රේමවන්තනි, මැජික් නැහැ. දිව්‍ය පූජාවේ රූපේ අරගෙන ෆාදර් ඔසවද්දී නිකන් ලයිට් ෂුම් ගාලා ගිහලා නිකන් අකුණු ගහනවා වගේ වෙලා ජේසුව නිකන් ගාලා දර්ශනය වෙලා වව් එහෙම concept එකක් නැහැ. transubstantiation. ඒ කියන්නේ පූපය බලද්දී පූපය විදියටමයි තියෙන්නේ. හැබැයි ඒක එතන ජේසු වෙනවා. ඒක අපි අත්දකින දෙයක්. ඒක අපිට ඇඟට පත්‍රයට දැනෙන දෙයකට වඩා අදහන දෙයක්. මගේ ආදර ප්‍රේමවන්තයනි, අද ජේසු අද සුවිශේෂයේ පැහැදිලිවම එයාලට කතා කරන වචනයක් තියෙනවා. ජේසු කියනවා මාව අනුභව කරන්න ඕනේ. මගේ මාංශය අනුභව කරන්න ඕනේ. මගේ රුධිරය පානය කරන්න ඕනේ. වෙන විදියක් නැහැ. ජේසුත් එක්ක පූර්ණව සම්බන්ධ වීමක්. 60 වෙනි වගන්තිය බලන්න, ජුවම් 6:60. එය ඇසූ විට උන්වහන්සේගේ ගෝලයෝ බොහෝ දෙනෙක් මෙය දරා ගන්නට බැරි කීමකි එතුමන්ට සවන් දී සිටිය හැක්කේ කාටදැයි Taman අතරේ කතා කරගත්ත. ඒ කියන්නේ මේක දරන්න බෑ. මේ මාංශය, මේ මිනිස්යාගේ මාංශය කන්න ඕන කියන එක මට දරන්න පුළුවන් දෙයක් නෙමෙයි. That's cannibalism. Cannibals කියන මගේ ආදර ප්‍රේමවන්තනි, මිනි මස් කන ගෝත්‍රිකයෝ. තව කෙනෙක්ගේ මස් කන්නේ cannibals-ලා. දැන් මේ මොකක්ද මේ කියන්නේ? මගේ ආදර ප්‍රේමවන්තනි, දැන් මේකේ මේ ජේසු පාවිච්චි කරන වචනය අනුභව කරනවා කියන වචනය නෙමෙයි ඇත්ත වචනය. කන්න කියන එක. ඒ කියන්නේ එස්තිෝ කියන වචනය.
STO කියලා කියන්නේ animal eating. කියන්නේ සතෙක් මස් කෑල්ලක් කන්නේ. ගැරප්පුවයි හැන්දයි මෙහෙම කපලා නිකන් පිළිවෙලට එහෙම සත්තු කන්නේ අර. STO කියන්නේ ඒකට. දැන් ට්‍රෝගෝ කියන්නේ human eating. ට්‍රෝගෝ කියද්දි ඒක අර පිළිවෙලක් ඇතුව කනවා කියන වචන. නමුත් ජේසු මෙතන පාවිච්චි කරන ට්‍රෝගෝ නෙමේ STO. කියන්නේ ඔබ මාව හපලා ඒ කියන්නේ ඔබගේ ජීවිතයට සාර ඇතුළට ගන්න ඕනේ. මේක ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක පිළිගන්න කැමතිත් නැහැ. මගේ ආදරේ පන්තියනේ. උන්වහන්සේ මේ දේ කරන්නේ රහසින්. ලොකු එළියේ සද්ද බද්දත් එක්ක නෙමෙයි රහසින්. දිව්‍ය පූජාව තුළ රහසින් පියතුමාගේ අත මෙහෙම තියලා ශුද්ධාත්මයන්ට යදිද්දී ඒ පූපය මිදි රසුනස්ගේ ලේ රුධිරේ බඩපත් වෙනවා. ජේසු අන්තිම රාත්‍රී භෝජනේ රොටි අරගෙන මේ මාගේ ශරීරයයි කියලා කියද්දී ඒ රොටියෙන් ලේ ගැලුවේ නැහැ. ඒ රොටියම අරගෙන ඒ රොටිය ජුදාස් අතට ගද්දී යක්ෂාවේශ වුණා ජුදාස්ට. මගේ ආදරේ මෙමන්තේනේ එකයි අපි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ පැහැදිලි පාවුලතුමා කියන්නේ මේ ගැඹුරු යාගික අත්දැකීමේ බලය 23 වෙනි වගන්තිය. මා ඔබට ඉගැන්වූ මේ පිළිවෙතම ස්වාමින් වහන්සේගෙන්ම ලැබුවෙමි. එනම් ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී රොටිය රැගෙන ස්තුති කොට කඩා මේ ඔබ උදෙසා දෙන මගේ ශරීරය මා සිහි කිරීම පිණිස මෙය කරන්නයි වදාළසේක. පවුලතුමා කියනවා මේක මට ඩිරෙක්ට් රෙවලේෂන් එකක්. පවුලතුමා ගෝලයන්ගෙන් ලැබපු දෙයක් නෙමෙයි. පවුලතුමා ජේසුත් එක්ක හිටපු කෙනෙක් නෙමෙයි. It's a direct revelation. පවුලතුමාට කෙලින්ම හම්බ වෙච්ච යථාර්ථයක් සප්‍රසාද වහන්සේ කියන එක. මගේ ආදර බිමන්තනේ 27 වෙනි වගන්තිය කියවන්න පුතේ. එහෙයින් නුසුදුසු ලෙස සමිදානන් වහන්සේගේ මේ රොටි වළඳන මේ කුසලානෙන් පානය කරන කවරෙක් වුවද එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් සමිදානන් වහන්සේගේ ශරීරයට හා රුධිරයට විරුද්ධව පව් කිරීමේ වරදකරුවෙක් වන්නේය. එබැවින් මේ රොටි වැළඳීමටත් මේ කුසලානෙන් පානය කිරීමටත් පෙර එක එක්කෙනා තමා සෝදිසි කර ගත යුතුය. 30 වෙනි වගන්තිය. මේ නිසා ඔබ අතර බොහෝ දෙනෙකු දුබලව රෝගීව සිටිති. සමහර දෙනෙක් මරණයට ගොදුරු වී සිටිති. Those who don't prepare yourself before Eucharist. ප්‍රමාතනේ කරන්ට් එක ඇවිල්ලා තියෙන්නේ. චුටි වෙලාවකට අපි Lord, Praise the Lord. hallelujah, Hallelujah. praise the Lord. Praise the Lord. කරන් ගිය වෙලාවේ මම
පොඩක් සීරියස්ලි කට අරින්න නැතුව හිටියේ. මොකද කට්ට කලුවට දත් ටික දැක්කනම් බය වෙන්න පුළුවන් නිසා නේද? කෙසේ වෙතත් වචනය ඉස්සරහට අරගෙන යමු. මගේ ආදර ප්‍රමාන්තයනේ උන්වහන්සේ කතා කරන දේ එතකොට මේ සූදානමක් නැතුව සප්‍රසාද වහන්සේ ලබනවා කියන එකට ප්‍රධානම ඒ කියන්නේ ඒක කොච්චර සීරියස් ගැඹුරු දෙයක්ද? අද උන්වහන්සේ එක මේ යථාර්ථය පැහැදිලිවම කියනවා ඔබ මගේ ශරීරය අනුභව කරන්න ඕනේ. මගේ රුධිරය පානය කරන්න ඕනේ වෙන විදියක් නැහැ. You become one with me. මගේ ආදර ප්‍රමාන්තයනේ මේක මේ මිනිස්සුන්ට දරන්නම බෑ. දරන්නම අමාරුයි. සිමියොන් කියනවා මොහු ප්‍රතික්ෂේපේ ලකුණක් වෙනවා. දේවම්මට කියනවා ජේසු ප්‍රතික්ෂේපේ ලකුණක්. Sign of contradiction. ඒ ජේසුම තමයි සප්‍රසාද වහන්සේ වෙන්නේ. සප්‍රසාද වහන්සේ නිසා අද සුවිශේෂය මොකද වෙන්නේ? මගේ ආදර ප්‍රමාන්තයනේ සප්‍රසාද වහන්සේ නිසා බලන්න ඒ සංඝයට වෙන දේ. ජොන්තුමාගේ 60 වෙනි 6 වෙනි පරිච්ඡේදයේ 66 වෙනි වගන්තිය. මේ නිසා එවක් පටන් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුමට වී තවත් උන්වහන්සේ අනුව නොගියව. ඒ කියන්නේ ඒගොල්ලන්ට විශ්වාස කරන්න බෑ මේ ජේසුගේ ශරීරයමයි කියලා. ඒගොල්ලන්ට විශ්වාස කරන්න බෑ මේ ජේසුගේ රුධිරයමයි කියලා. ඒක ඒගොල්ලන්ට දිරවන්නම නෑ. ඒක පිළිගන්නම බෑ. ජේසුට කරන්න දෙයක් නෑ. කොච්චර බොහෝ දෙනෙක් ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් සාමාන්‍ය ජුදා ජාතිකයෝ නෙමෙයි ජේසුගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් ජේසුව අතහැරලා යනවා. හැබැයි එහෙම අතහැරලා යනවායි කියලා ජේසු කියන දේ ඩයිලූට් කරන්නේ නෑ. ජේසු කියන දේ කියනවාමයි. මගේ ආදර ප්‍රමාන්තයනේ ඔබ මම සප්‍රසාදය වළඳද්දී දිව සප්‍රසාදය වළඳද්දී ඔබ මම ජේසුත් එක්කෙනෙක් වෙනවා. ගලාති වරුන්ගේ 5 වෙනි දෙවනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියේ පවුලතුමා හරි ලස්සනට කියනවා. ගලාති 2:20 බලන්න. මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසේ ඇන ගැසුණු ලැබ සිටිමි. ඉතින් දැන් ජීවත් වන්නේ මා නොවේ ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වනසේක. සාමාන්‍යයෙන් ජුයිෂ් ට්‍රැඩිෂන් එකේ ජුදා සම්ප්‍රදායේ කෑම කනවා කියද්දී අපි ඒ කෑම කන කෙනත් එක්ක ජීවිතේ බෙදා ගන්නවා. ඒ බෙදා ගන්නවා කියද්දී එයායි මමයි එක්කෙනෙක් වෙනවා. එකයි ජේසු හැමතිස්සෙම රොටි වළඳනවා කියද්දී එයාත් එක්ක ජීවිතේ බෙදා ගන්න අත්දැකීමක්. ලස්සන උදාහරණයක් බලන්න. සකේවුස් කියන මේ පෞකාරයා ධනවත් ප්‍රධාන අයකැමියා එයාගේ ජීවිතේට ලුක්තුමාගේ 19 වෙනි පරිච්ඡේදයේ ජේසු ඇවිල්ලා ඒ පෞකාර ජීවිතයට ජේසු ඇවිල්ලා ඒ ගෙදරට යන්නේ චරා ඒ කියන්නේ මිනිස්සුන්ගෙන් උදුරගත්ත හොරකම් කරපු සල්ලි වලින් ගත්ත සෝෆා එකේ තමයි ජේසු ඉඳගන්නේ. ඒ වෙල්කම් ඩ්‍රින්ක් එකත් හොර සල්ලි වලින් ගත්ත ඒවා. ජේසු කෑවේ බීවේ හරි පිරිසිදු සල්ලි නෙමෙයි. හැබැයි ජේසු එතන ඉඳගෙන එයාත් එක්ක කෑම කද්දී එයා වෙනස් වෙනවා. එයා නැගිටලා කියනවා මම කෙනෙක්ගෙන් බලාත්කාරකමින් දෙයක් ගත්තනම් මම 4 ගුණයක් දෙනවා. මම දුප්පත් අයට මගෙන් 2 කොටසක් දෙනවා. ජේසු කියන අද ගැලවීම මේ ගෙදරට ඇවිල්ලා කියලා. ඒ කියන්නේ ජේසු කෑම කද්දී ඒ කෑම ජේසුව එයාගේ ජීවිතේ දිය වෙන්න ගන්නවා. මගේ ආදර ප්‍රමාන්තයනේ මේ කනෙක්ෂන් එක හදන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ. කනෙක්ෂන් එක හදන්නේ ජේසුගේ ලේවලින් මොකද වෙන්නේ? ජේසු එකයි කියන්නේ ලුක්තුමා ජෝම්තුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි වගන්තියේ මංගල්‍ය අවසානයේ ජේසු කෑ ගහලා කතා කරලා කියන වචන බලන්න. ජෝම් 7:37 කියවගෙන යන පුතේ. මංගල්‍ය අවසාන මහා දවසේදී ජේසුස් වහන්සේ නැගිට හඬ නගා යමෙක් පිපාසයෙන් සිටිත් නම් ඔහු මා වෙතට පැමිණ පානය කෙරේවා. ශුද්ධ ලියවිල්ලෙහි කියා තිබෙන ඔගොල්ලෝ කියවන්න කමක් නැහැ. හැමෝම කියවන්න. මා කෙරෙහි අදහන්නා තුලින් ජීවනදායක ජලධාරා ගලන්නේ යයි ප්‍රකාශ කළසේක.
උන්වහන්සේ මෙසේ වදාළේ තමන් වහන්සේ කෙරෙහි අදහාගත් වුන් මතු ලබන්නට සිටි ශුද්ධාත්මයන් වහන්සේ අදහන්න වුන් මතු ලබන්නට සිටි ශුද්ධාත්මයන්න් පිළිබඳව තාම ලබලා නැහැ. වචන ගන්න. ශුද්ධාත්මයන්න් ඒ තාක් නොදෙන ලද්දේ මන්ද ජේසුස් වහන්සේ ඒ තාක් මහිමයට පත් නොවුණු බැවිනි. මහිමය කියලා කියන්නේ කුරුසය. කුරුසයේ මැරෙනකන් ශුද්ධාත්මයන් දුන්නේ නැහැ. එතකන් යාලට ඉන්න වුණා. ඒකයි දැන් කියන්නේ ඔබ ඉන්න ඉහළින් බලය ලැබෙනකන්. ශුද්ධාත්මයන් තමයි මගේ ආදර ප්‍රේමවන්තයනි දැන් පාපයත් එක්ක මිනිස්සයා වෙන් වෙනවා. දැන් හිතන්න අතීන්ද්‍රිය ක්‍රිස්තු දේහය mystical body of Christ අතීන්ද්‍රිය ක්‍රිස්තු දේහේ දැන් හිතන්න මගේ අත මෙතනින් වෙන් වෙනවා කියලා. අත කැපිලා යනවා. මොකද කරන්න ඕනේ? එක ටක් ගාලා අයිස් එකක දාලා හොස්පිටල් එකට අරගෙන ගිහිල්ලා ඊට පස්සේ අත මේ ස්නායු ඔක්කොම මාංශ පෙෂි මහනවා කනෙක්ට් කරනවා. ඒ කනෙක්ට් කරපු ගමන් අත වැඩ කරන්නේ නැහැ. ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි නර්ව්ස් වලින් වේන්ස් වලින් ඒ කමියුනිකේෂන් එකත් එක්ක අත වැඩ කරන්න ගන්න ඊට පස්සේ පාපයත් එක්ක මිනිස්යාව වෙන් වෙද්දී ජේසුගේ ලේවලින් උන්වහන්සේව සම්බන්ධ වෙනවා. හැම අවයවයක්ම හිසට සම්බන්ධ වෙනවා වගේ. ඒ කනෙක්ෂන් එක හම්බුනායින් පස්සේ තමයි සිග්නල් එක යන්නේ. ඒ සිග්නල් එකට අපි කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ කියලා. එතකොට ඔබ කරන දේ ඔබගේ මයින්ඩ් එකත් එක්ක අත ක්‍රියා කරන විදිය ටැලි වෙනවා. අර අමරදේව මහත්තයාගේ සින්දුවක් තියෙන්නේ තිසා වැවයි සීගිරියයි. තිසා වැවයි සීගිරියයි කියලාම කියන්නේ. දැන් බීබු මිනිස්සයා කියනවා වේග. තිසා වැව සීගිරිය. තිසා වැවයි සීගිරියයි. වැව සාසීගිරිය. වයර් මාරු වෙන. හිතන්න දැන් ඔබ මගේ අත මගේ මයින්ඩ් එකට කනෙක්ටඩ් නැත්තම් අතීන්ද්‍රිය ඔබ ඒකයි ශුද්ධාත්ම කනෙක්ෂන් එක. දැන් මෙතන මයින්ඩ් එකේ දෙන පණිවිඩය අතට ගිහිල්ලා අත ක්‍රියා කරන්නේ මම කතා කරන දේත් එක්ක. කනෙක්ෂන් එක නැහැ. අතට ඕන සෙප්පඩ විචාවක් කරනවා. දැන් මම කතා කර කර ඉන්නේ නැද්දි අත මගේ ප්‍රේමාන්තේනේ වැඩ කරනවා. ඒ කියන්නේ මම දන්නේ නැහැ. දැන් මත පරපාලනයක් නැහැ. තේරුණාද කියන මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි. ඔබ මේක තේරුණාද කියන ඒ කියන්නේ අත කමියුනිකේට් කරන්නේ හිසට. මොංගල් නේ. මොංගල්ද ඩාලින් කියලා අහන්න තියෙන්නේ. නැද්ද? ගොඩාක් වෙලාවට අපි එහෙමයි වෙලා තියෙන්නේ. අපි වැඩ කරනවා හිසට කනෙක්ෂන් එකක් නැහැ. ඒ කමියුනිකේෂන් ශුද්ධාත්මයන්ෝ කතා කරන්නේ නැහැ. ඒකයි ජේසුස් කිව්වේ ඔබ වැඩ කරන්න ඉස්සෙල්ලා ඉන්න. ඉහළින් බලය හම්බුනාම කනෙක්ට් වුණායින් පස්සේ අතීන්ද්‍රිය ක්‍රිස්තු දේහයේ එපිස 1:22 කතා කරලා කියනවා. උන්වහන්සේ මහේශාක්‍ය නායකයාණෝ උන්වහන්සේ සභාවේ හිස ඔබ මම අවයව සභාව උනාසගේ ශරීරයේ හිසවන සියල්ල බද්ධ කරන ක්‍රිස්තුස් වහන්සේට සම්බන්ධ වූ විට සර්ව සම්පූර්ණයක් ඇති වේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමන්තයනේ. එනිසයි ජේසුස් එක්ක ඉන්න ඕනේ අපි. ජේසුස් එක්ක ඉන්න ඕනේ අපි. අර මිනිස්සුන්ට උත්තර ඕනේ. මේ කියන වචනේ දරන්න බැරුව ජේසුව දාලා යද්දී අද උන්වහන්සේ අහනවා 67 වෙනි වගන්තිය 67 මං කියවන් පස්සේ කියන්නේ ජේසුස් වහන්සේ හැමෝම කියන්නේ ජේසුස් වහන්සේ 12 දෙනා අමතා ඔබත් ඉවත්ව යන්නට සිතන්නහුදැයි ඇසුසේක. Are you also going to leave me? ගෝලයන් දිහා බලලා අහනවා. අර ගොල්ලෝ ඔක්කොම ගියා ඔබත් යනවද? මගේ ආදර ප්‍රේමන්තයනි මේක තමයි යකාගේ තියෙන හොඳම ස්ට්‍රැටජි එක. To take you away from the presence of God. ඔබගේ ජීවිතයේ දේව අභිමුඛයෙන් ඔබව අහක් කරන එක. ඒක උනාසේ ජුවන් 15 කතා කරලා කියන්නේ. ඔබ මා තුල සිටින්න මම ඔබ තුල සිටිමි. ජුවන් 15 මයිදිවැල මමය ඔබ අතුවේ යමෙක් මා තුළ සිටින්නේද මමද ඔහු තුළ සිටින්ද ඒ තැනැත්තේ බොහෝ පළදරයි. හැමෝම කියන්නේ. වචනේ තියාගන්න 5. මන්ද කියන්න මාගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නොහැකිය. මගෙන් වෙන් වෙලා අපට කිසි දෙයක් කරන්න බෑ.
එන යකා ටාගට් කරන්නේ කොහොම හරි ඔබව ජේසුස්ගෙන් ඈත් කරන එක. ඒ ප්‍රසන්ස් එකෙන් ගන්න එක. මගේ ආදරේ මන්තනේ ඔබ බලන්න දාවිද්ද මොකද වෙන්නේ? දෙක සාමුවෙල් 11 වෙනි පරිච්ඡේදය බලන්න. දාවිද්ද මොකද වෙන්නේ? ඒ අවුරුද්දේ වසන්ත සමයේ රජවරු යුද්ධයට යන කාලයේදී දාවීද් රජතුමා දොහු සමග තමන්ගේ සේවකයන්ද ඊශ්‍රායල් හමුදාවද යුද බිමේට යවීය. ඔහු අම්නොරුන් ඝාතනය කොට රබ්බා නගරේ වැටළුවා. එහෙත් දාවීද් කියන්න එහෙත් දාවිත් ජෙරුසලමේ ජෙරුසලමේ නැවති සිටියේය. නැවතී සිටියේ. සමන ගිවිසුම් කරඬුව tabernacle of the Lord ගිවිසුම් කරඬුවේ තමයි දසපනත ලියපු ගල්පුවරු දෙක තියෙන්නේ. ජීවමාන වැඩ සිටීම ජීවා ශම්මා ගිවිසුම් කරඬුවේ තියෙන්නේ. දෙවනාසේ ඉන්නේ ගිවිසුම් කරඬුවේ. ඒක තමයි කූඩාරම් මණ්ඩපයක් තිබුණේ. එතකොට යුද්ධයක් තියෙද්දී ගිවිසුම් කරඬුව තියෙන්නේ යුද බිමේ. දැන් රජවරු යුද්ධයට යන්න ඕන කාලේ ගිවිසුම් කරඬුව දාවිද් එතන තියලා දාවිද් මාලිගාවේ ඉන්නවා. ඒ අභිමුවකෙන් ප්‍රශංසකෙන් අහක් වෙද්දි තමයි දාවිද් බෙත්ෂෙබාව දැකලා පාපේ වැටෙන්නේ. මගේ ආදරේ මන්තියනි මේ අත්දැකීමම අපි දකිනවා. මේ අත්දැකීමම අපි දකිනවා අකීකර පුත්‍රයාගේ. අකීකර පුත්‍රයා තාත්තගේ බඩු ටික අරගෙන මොකද කරන්නේ? තාත්තගේ බඩු ටික අරගෙන තමුගේ වස්තුව අරගෙන අකීකර පුත්‍රයා මගේ ආදර ප්‍රමාන්තයනි දුර රටකට යනවා කියලා කියනවා. දුර රටකට. ඒ කියන්නේ තාත්තගෙන් දුර ගියයින් පස්සේ තමයි පාපේ වැටෙන්නේ. තාත්තගෙන් දුර මේ ඩිස්ටන්ස් වෙන තැන ඔබ ගැප් එකේ තමයි යකා ගහන්නේ. ඔබත් මාව හැරලා යනවද? මගේ ආදර ප්‍රමාන්තයනි මේ ගැඹුරු අත්දැකීම මේ ගැඹුරු අත්දැකීමේ අපි දකිනවා පේදුරුතුමාගේ ජීවිත ස්වභාවය. මගේ ආදරේ මන්දනේ පේදුරුතුමා දුක්තුමාගේ 22 වෙනි පරිච්ඡේදයේ හරි ලස්සනට කතා කරලා කියනවා පේදුරුතුමා ස්වාමින් වහන්සේ ළඟින් ඉන්න ඕන පේදුරුතුමා මොකද කරන්නේ? පේදුරුතුමා 54 වෙනි වගන්තිය 22:54 ඔහු ජේසුස් වහන්සේ අල්ලාගෙන උත්තම පූජකයාගේ මැදුරට ගෙන ගිය. පේදුරුද ඈතින් පසුපස්සේ ගියේය. ඈතින් යන තැනයි ගිනි තපිරි තැන පේදුරුතුමා ජේසුව ප්‍රතික්ෂේප කරන්නේ දන්නේ නැහැ කියලා. යකාට ඕනේ ඔය කැප් එක. ඔබගේ ජීවිතයේ ප්‍රශංසකෙන් ඔබ වහක් කරනවා. ඒක මොන මිලක් ගෙවලා හරි ඔබ ජේසු ගාවට යන්න තියෙන වෙලාව උ කඩනවා මගේ ප්‍රමාන්තේ. උ කඩුවයින් පස්සේ උට හරි ලේසි ඔබගේ ජීවිතය අනාථ කරන්න. මොකද අත්ත මිදිවලට සම්බන්ධ වෙන්න නැතුව වෙන කිසි දෙයක් කරන්න බැරි නිසාම උ කොහොම හරි හැම ෆෝස් එකක්ම දාලා ඔබ වහක් කරනවා. මම දෙමළ ඉගෙන ගත්තේ යාපනයේ. සිල්ලාලේ කියන ගමේ මාස 3ක් ඉඳලා පේදුරු තුඩුවට ගියා මගේ ප්‍රමාන්තේ පොයින්ට් පේදුරු වල මාස 10ක් විතර දෙමළ ඉගෙන ගන්න. ඒ කාලේ මට අවස්ථාව හම්බුණා මුලතිව් අලිමංකඩ කිලිනොච්චි ඔය ඔක්කොම යන්න. පාට ගැලපෙන නිසා මට මාව පිටිපස්සේ තියාගත්තා ටැමිල් ෆාදර් කෙනෙක්. කිව්වා කට අරින්න එපා කලන කට ඇරියොත් අහු වෙනවා. ඒ නිසා LTD චෙක් පොයින්ට්ස් ඔක්කොම පහු කරගෙන ගියේ. අර කොකා ඉබ්බව අරගෙන යද්දි කොක්කු දෙන්න කට ඇරියවන්න එපා කිව්වා වගේ මම කට වහගෙන ගියා. LTD චෙක් පොයින්ට් මම දෙමළ කෙනෙක් කියලා හිතාගෙන මාව ඇතුළට අරගෙන ගියා. මට හම්බුණා ෆිල්ම්ස් ගොඩාක් බලන්න. LTT එකේ ඇටැක් කරපු ෆිල්ම්ස් ඒගොල්ලන්ගේ බ්‍රේන් වොෂ් කරන්න ගන්න මූවිස් ගොඩාක් මම බැලුවා. ඒ සිද්ධි වලට මම ගියා. අලිමංකඩ එතනට ගිය වෙලාවේ ඒකේ අලිමංකඩ ඇටැක් එකේ ඒ සිද්ධිය මම දැක්කා. හමුදාවේ 2000ක් විතර මැරුණා මගේ ප්‍රමාණය. මෙහෙම බොඩිස් මෙහෙම කන්දක් රෙඩ් ක්‍රොස් එකෙන් බලා කවුරුත් පිළිගත්තේ නැහැ. ඒගොල්ලොකම අතුරුදහන් වෙලා කියලා කිව්වේ. එක ඩෙන්සිල් මේජර් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව කිව්වේ මොකක්ද ඒක කවදාවත් ඒක ඒ අලිමංකඩ ඇටැක් කරන්න බෑ LTT එකට. ඒ කියන්නේ කවදාවත් ගහන්න බෑ. ඒ මොකද බැරන් ලෑන්ඩ් එකක තිබුණේ. බැරන් ලෑන්ඩ් එකක ඒක අර්ධ ශිෂ්ක කලාපයක්. ඉතින් LTT එකට එයා ෆෝස් බලයක් තිබුණ නැති නිසා පහලින් එද්දි ලේසියෙන් ඇටැක් කරන්න පුළුවන්. හැබැයි මේක අල්ලනවා ඒගොල්ලෝ. එහෙනම් මෙන්නම මාස්ටර් මයින්ඩ් එක. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ දන්නවා මේක අර්ධ ශුෂ්ක කලාපයක් වතුර නැහැ.
තොර කෑම්ප් එකට වතුර දෙන්න වෙනම කෑම්ප් එකක් තියෙනවා. එතනින් තමයි ලොකු බට වලින් කෑම්ප් එකට වතුර දුන්නේ. එතන නලලින් තිබුණා. ඊට පස්සේ සුයිසයිඩල් ස්කොඩ් එකක් යවුවා වස දාන්න ලින් වලට. ඒගොල්ලෝ රෑ ගිහිල්ලා වස දැම්මා. ඊට පස්සේ LTT ලොකු ෆෝස් එකක් ඇවිල්ලා අර කෑම්ප් එක ඇල්ලුවා. ඒක චූටි කෑම්ප් එකක්. ඒක කෙලින්ම එකට ගහලා වතුර ලයින් ඔක්කොම කැඩුවා. සෝල්ජර්ස්ලා සොල්දාදු ගොඩ දෙනෙක් මැරෙන්නේ විචලනයේ. ලිං වලට මෙහෙම බඩ ගහගෙන යන බොඩිස් තිබුණා. ඒ වල්ලලා බලද්දි මෙම කුඩු වෙලා වැටුණා. වතුර නැතුව. වතුර නැතුව. කනෙක්ෂන් එක කැඩුවා. ඇටැක් කරන්න ලේසිම විදිය. ඒකයි ජේසුස් අද අහන්නේ ඔබත් මාව දාලා යනවද? මම කියන දේ තේරෙන්නේ නැහැ. ඒක තේරෙන එකක් නෑ තාම. හරි මේක මගේ මාංශය කියලා තමයි. මගේ පානය ඒක තේරෙන්නේ නැතිකොට උද්දච්චකමත් එක්ක මට තේරෙන්නේ නැහැ මේක. මම වහන්සේ දාලා යනවද? තේරෙන්නේ නැත්තම් තවත් උන්වහන්සේගේ ඇඟේම එල්ලිලා ඉන්නවද? මගේ ආදරේ මම මේකයි උන්වහන්සේ කියන්නේ ජෙරුසලමේ පුතේ ඔබ ඉන්න. ඉහලින් බලය ලැබෙනකන් ඉන්න. වෙන විදියක් නැහැ. අපේ රාත්‍රිය අපි උන්වහන්සේත් එක්ක ඉන්න යන රාත්‍රිය. එතන පේතුරුතුමා හරි ලස්සනට කියනවා ජාම්තුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ 68 වෙනි වගන්තිය. සීමොන් පේතුරු පිළිතුරු දෙමින් මං හිතන්නේ ජේසුගේ ශුද්ධාත්ම අත්දැකීම ලබන්න කලින් පේතුරුතුමා යන්තම් හරි දෙයකට කිව්ව එකම තැන් දෙකක්. ඔබ ක්‍රිස්තුවරයානෝ කියලා ශුද්ධාත්ම බලයෙන් ජේසු කිව්ව. පේතුරුතුමා කිව්වා. ඒක හරි. අනිත් හැම තැනක්ම PPS පැන දෙන්න ගිහිල්ලා කෑවා. හැම තැනකම මේ පේතුරුතුමා නාගත්තා. හැබැයි මෙතන කියනවා හරි ලස්සනට. ඔබගේ මගේ පාප වහන්සේ මුල්ම සීමොන් පේතුරු පෙරතුරු දෙමින් ස්වාමීනි අපි හැමෝම කියමු. ස්වාමීනි අප කවරෙකු වෙතට යන්නද? අප කවරෙකු වෙතට යන්නද? සදාතන ජීවනයේ සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙතය. ඔබ වහන්සේ වෙතය. මගේ ආදර ප්‍රමාණය. තේරෙන්නේ නැති තැන, පේන්නේ නැති තැන, දැනෙන්නේ නැති තැන දුවන්න එපා. ඉන්න. ජේසුත් එක්ක ඉන්න. ඇදහිල්ලෙන් ඉන්න. විශ්වාස කරන්න. ස්වාමීන් වහන්සේ මේ දේ ඔබගේ ජීවිතේ කරනවාමයි. මට තේරෙන්නේ නැති තැන උන්වහන්සේ කටයුතු කරනවාමයි. විශ්වාසයෙන් අයිති කරගන්න. හරි ලස්සන පේතුරු තියනවා කියනවා. ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණන් වහන්සේ බව අපි අදහමු. එසේම ඒ බව දනිමුයි කිය. මගේ ආදර ප්‍රමාත්‍යයනි. පේතුරුතුමාගේ ගැලවෙන්න කාරණාව එතනයි. ජේසු මතම එල්ලිලා හිටියා. දාලා ගියේ නෑ. ජුදාස් රොටිය පොඟවලා ඒ රොටිය යක්ෂාවේශ වෙච්චයින් පස්සේ ජුදාස් අන්ධකාරයට ගියා. නමුත් පේතුරුතුමා හිටියා. දුබල බැරිකම් එක්ක පේතුරුතුමා හිටියා. එනිසා මේ රාත්‍රියේ මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්න. උන්වහන්සේ පුදුම දෙයක් ඔබගේ ජීවිතේ කරනවාමයි. ඉන්න. හිටියයින් පස්සේ මොකද වෙන්නේ? අද බලන්න අද පළවෙනි කියවීම. සෙනසුරාදා පළවෙනි කියවීම ක්‍රියාපතේ කතා කරන වචනේ. අපි හැමෝම එකට කියවගෙන යමු. මෙසේ මුළු ජුදෙහිද ගලෙහිද සමාරියෙහිද සභාවට සාමය කාලයක් ඇතිවිය. සභාව ශක්ති සම්පන්නව දේව ගෞරවයෙහිද ශුද්ධාත්ම වරප්‍රසාදයෙහිද පවතිමින් වැඩි වර්ධනය වූවාය. තවද පේදුරු සීලු පළාත්වල සැරිසරා ලිද්දායෙහි විසූ සැඳැවතුන් වෙතට පැමිණියේය. අර ජේසුත් එක්ක ඉඳලා බලගතු වෙන පේදුරුගේ ජීවිතයට වෙන දේ. මගේ ආදර ප්‍රමාන්තයනි, තවද පේදුරු සියලු පළාත්වල සැරිසරා ලිද්දායෙහි විසූ සැඳැවතුන් වෙතට පැමිණියේය. එහි 8 අවුරුද්දක් අංශභාග රෝගීයන් ඔත්පල වුන් අයිනේයස් නම් මිනිසෙකුට හමු විය. පේදුරුට කතා කොට අයිනේයස් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට සුවය දෙනසේක නැගිට ඔබ ඒ යහන සකස් කරගන්නයි කිය. එක්කෙනෙහිම නැගිට්ටේය. ලිද්දාහි ශාරණෙහි විසු සියල්ලෝ ඔහු දැක ස්වාමින් වහන්සේ සරණ ගියා.
මගේ ආදර ප්‍රමාන්තයනේ ඒ විතරක් නෙමෙයි. තබිතා කියන සැදැහැවත් කාන්තාව. ඇය මැරුණයි කියලා ආරංචිනයින් පස්සේ එයාලා පණිවිඩ යවනවා. එයාලා ඉන්නේ ජොප්පාව ළඟ. ජොප්පාව ළඟ එතන අයට ඇය මැරුණයින් පස්සේ පේදුරු එතනට එනවා. 40 වෙනි වගන්තිය. පේදුරු එතන අඬනින් ඔක්කොම ආයව බැහැර කරලා පේදුරු ඔවුන් සියල්ලන් බැහැරකොට දනින් වැටි යාඥා කර මූර්ත ද්‍රේහය දෙසට හැරි තබිතා නැගිටින්නයි කිය. එවිට ඇස්සැර පේදුරු දැක හිඳගත්තාය. ඔහු ඇ අතින් අල්ලා නැගිටුවා. සැදැහැවතුන්ද වැන්ද බොවන්ද කැඳවා පණ පිටින් සිටි ඇය ඔවුන්ට බාර දුන්නාය. ජොප්පාව පුරා මේ පුවත පතලවිය බොහෝ දෙනෙක් ස්වාමීන් වහන්සේ අදාහගත්ත. පේදුරු සීමොන් නම් සම්පදන් කරනුක සමග කිහිප දවසක් ජොප්පාවේ නැවති සිටියේය. මගේ ආදර ප්‍රමාන්තයනි ඔබ ජේසුත් එක්ක ඉද්දී අතාරින්න නැතුව ඉද්දී ඔබට තේරෙන්නේ නැති තැන පේන්නේ නැති තැන ජීවමාන ස්වාමින් වහන්සේත් එක්ක ඉද්දී උන්වහන්සේ මහා පුදුම දෙයක් ඔබගේ ජීවිතය කරන බව අයිති කරගන්න. එනිසා අද අපි මුලින්ම ස්වාමීන් වහන්සේට බද්ධ වෙමු, කනෙක්ට් වෙමු. අපි හැම කෙනෙක්ම නැගිටිමු. නැගිටලා අපි ජීවිතය ස්වාමීන් වහන්සේට බාර දෙමු. දෙවස්ථානයේ විදුලි පහන් සියල්ල නිවා දමමු. මගේ ආදර ප්‍රමාන්තයනි කැඹුරු අතුලාන්ත අත්දැකීමකට යන්න සූදානම් වෙමු.